සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැමදෙනාටම. ජීවිතය සද්ධර්මය තුළින් ආලෝකමත් කරගන්නට ඔබ වෙනුවෙන් මඟ කියා දෙන ජාතිය බොදු නාලිකාව බෞද්ධ රූපවාහිනිය මේ පේදී ඔබ වෙත සංනිවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් උතුම් මුදම් සභා මණ්ඩපය වෙත වැඩම කොට වැඩහිඳින ගෞරවනීය ස්වාමින් වහන්සේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම පළමුවෙන් සාදු නාද නංවා නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි අද දවසේ උතුම් වූ සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු මහත් ලෝකය හමුවේ සංනිවේදනය කරන්නට පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ නාත්තණ්ඩිය පදිංචි කොළඹ අධිකරණ අමාත්‍යංශය අතිරේක ලේකම් ලෙස කටයුතු කරන එස්.එම්. ලක්ෂ්මී කුමාරී මහත්මිය ප්‍රධාන එම පවුලේ සදැහැති පින්වත් පිරිස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් මේ සියලු දෙනාම අදත් සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊ타ම පුංචි කොටසක් නමුත් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් ධර්මානුකූලව සුගතිගාමී වූ පරලොව ජීවිතයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ බලාපොරොත්තුවත් ඇතුව උතුම් වූ ධර්ම දානානිසංසයත්
ධර්මශ්‍රවනානි සංසයත් ඒ මහත් වූ බලාපොරොත්තු මුදුන් පත් කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ පේතවත්තු පාළියේ සඳහන් වන නාග කියන පේතවත්තුව. මේ පේතවත්තුව මූලික කරගෙන අපි ධර්මකාරණා ටිකක් සාකච්ඡා කරමු. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ එක්තරා බ්‍රාහ්මණ ප්‍රේත යුවලක් අරමුණු කරගෙන තමයි මේ මේ පේතවත්තුව දේශනා කොට වදාළේ. ඒ මොනවාගේ කාරණාවක් මුල් කරගෙනද කියන කාරණාව අපි මුලින් ටිකක් සාකච්ඡා කරමු. අපේ පින්නතුන් අහලා තියෙනවා සංකිච්ච සාමණේරයන් වහන්සේ ගැන. සංකිච්ච සාමණේරයන් වහන්සේ අපේ ශාසනයේ බොහෝම චිර ප්‍රසිද්ධ මහරහතන් වහන්සේ නමක්. සසර බොහෝම කුසල් තිබුණ කෙනෙක්. මහා කුසල් තිබුණ කියනකොට ඒකට හේතුවක් හැටියට සිහිපත් කරුත් මාතෘ ගර්භයේ ඉන්න කාලේ අම්මා මරණයට පත් වෙනවා. ඉතින් හැමෝම හිතන්නේ ඒත් එක දරුවත් මැරුණා කියලා. අම්මගේ දේහය ආදාහනය කළා. නමුත් ඒ දරසෑයේ ඒ දරුවා දැවෙන්නේ නැතුව ඉඳලා තිබුණා. සියලු දෙනාම ගිහිල්ලා බලනකොට පස්සේ ගියේ සෑයි ගින්දර ටික එකතු කරන්න. ශරීරයේ ඉහළ කොටසත් පහළ කොටසත් හොඳටම දැවිලා අම්මගේ. නමුත් කුස ඉතුරු වෙලා. ඉතින් එහෙම මහ ගිනි මැලයක් ඇතුලේ ඉඳලා ජීවිතය ආරක්ෂා කරගන්න තරම් සසර පින් කරපු කෙනෙක්. අපේ බුදුරජාණන් වහන්සේ පස්සේ කාලේ භාග්‍යතුන් වහන්සේ ළඟට කමඨහන් ගන්න ආපු භික්ෂුන් වහන්සේලා 39කට කර්මස්ථාන ලැබලා දීලා භාවනාව සඳහා කොහාටද මොන ආරණ්‍යයටද වඩින්නේ කියලා අහපුවම උන්වහන්සේලා සඳහන් කළා තමන් වහන්සේලා වඩින්න බලාපොරොත්තු වෙන ප්‍රදේශයේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අරමුණු කරලා බලනවා ඒ ප්‍රදේශයේදී මේ භික්ෂුන් වහන්සේලාට කරදරයක් වෙනවද? ඒක භාග්‍යතුන් වහන්සේගේ සාමාන්‍ය සිරිත. ඇත්තට මේ භික්ෂුන් වහන්සේලාට ජීවිත අනතුරක් තියෙනවා. නමුත් ඒ අනතුරෙන් උන්වහන්සේලා නිදහස් කරගන්න මොකද්ද කරන්න ඕනි? භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට ඒ ගැන කාරණාව සඳහන් කළේ නැහැ. නමුත් උන්වහන්සේලාට සඳහන් කළා සාරිපුත්තයන් වහන්සේ මුණ ගැහිලම යන්න කියලා. සාරිපුත්තයන් වහන්සේ උන්වහන්සේලාගෙන් අහනවා ඔබ වහන්සේලා මෙහාට ආවේයි කියලා. ඒතර උන්වහන්සේලා සඳහන් කරනවා ස්වාමීනි අපි දන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ අපිට සඳහන් කළා සාරිපුත්තයන් වහන්සේ මුණ ගැහෙන්න කියලා. සාරිපුත්තයන් වහන්සේ කල්පනා කළා නිකන් නිකරුණේ මංගාවට කවුරුවත් එවන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේලාගෙන් මේ ඇහුවා කරුණු කාරණා. ඉතින් කර්මස්ථාන අරගෙන භාවනාව දියුණු කර ගැනීම සඳහා අහවල් ප්‍රදේශයට යන බව දැනුවත් කළා. ඒ වෙලාවේ ඇහුවා ඔබ වහන්සේලා ළඟ සාමණේර නමක් කවුරුවත් ඉන්නවද? නෑ ස්වාමීනි. ආන්ගේ වෙලාවේ සඳහන් කළා එහෙනම් මේ සාමණේර නම එක්ක යන්න. එතකොට මේ සාමණේර නම සංකිච්චයන් වහන්සේ. අවුරුදු 7යි වයස. හැබැයි රහත් වෙලා ඉන්නේ. ඒ බව අර භික්ෂුන් වහන්සේලා කවුරුත් දන්නේ නැහැ. උන්වහන්සේලා සඳහන් කළා මේ පුංචි දරුවෙක් එක් කරගෙන ගිහිල්ලා අපිට භාවනා කරනවට වඩා වෙන්නේ උන්වහන්සේ රැක බලා ගන්න. ඒ හින්දා අවශ්‍ය නැහැ ස්වාමීනි කියලා. නමුත් මතක් කළා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේලා මංගාවට එවලා තියෙන්නේ මේ කාරණාව උදෙසා තමයි. උන්වහන්සේ එක්ක යන්නේ. ඊට පස්සේ එක්ක ගියා. ඉතින් ඔය කැලෑවේ භික්ෂුන් වහන්සේලා ගොදුරු ගමක් ආසන්න තැනක තමයි
වාසය කරන්නේ. පිණිසිඟාගෙන වැඩලා ඒ අහල තියෙන ගං යූරක වැලි තලාවල වාඩි වෙලා දන් වළඳනවා. මේ කාලේ දරුවන්ට එපා වෙලා සැලකිලි සත්කාර කරන්නේ නැතුව දරුවන් ගාවින් තරහ වෙලා යන එක්තරා පුද්ගලයෙක් භික්ෂුන් වහන්සේලා දන් වළඳන තැනට ඇවිල්ලා වාඩි වුණා. ඉතින් දන් වළඳන තැන ඉන්න නිසා භික්ෂුන් වහන්සේලා මේ පුද්ගලයාටත් ආහාර දුන්නා. ඔහු කල්පනා කළා ජීවිත කාලයක් රෑදවල් නැතුව වැස්ස පින්නේ නැතුව දහදුක් විඳ විඳ වැඩ කරලත් මට මෙහෙම රසට කෑම කන්න බැරි වුණා. නමුත් මේ භික්ෂුන් වහන්සේලා හේනක් කුඹුරක් මොකවත් කරන්නෙත් නැහැ. රැකී රක්ෂාවක් කරන්නෙත් නැහැ. නමුත් උන්වහන්සේලා හැමදාම මෙහෙම රසට වළඳන වේදී. උන්වහන්සේලා ඇසුරේ හිටියොත් මටත් හැමදාම රසට කෑම ලැබෙයි. ඉතින් කොහොම හරි සංඝයාට උපස්ථාන කරනවා කියලා පොරොන්දු වෙලා ළඟ ඉන්නවා. දැන් හොඳට ආහාර පාන වළඳලා දැන් අර වැහැරිලා ගිහිල්ලා තිබිච්ච ශරීරය හොඳට පුෂ්ටිමත් දැන්. හයිය හත්තිය හොඳට ලැබිලා. දැන් ආයේ දරුව මතක් වෙනවා. දැන් භික්ෂුන් වහන්සේලාට සඳහන් කළොත් ගිහින් එන්නම් කියලා අවස්ථාව නොලැබෙයි කියලා හොරෙන්ම යනවා. යනකොට කැලේදී හොරුන්ට අහු වෙනවා. හොරු ලෑස්ති වෙනවා මේ පුජ්‍යලයා මරලා බිලි පූජාවක් තියන්න. ඉතින් උපක්‍රමශීලීව කතා කරලා කියනවා හොරුන්ට මං වාගේ වයසක ජරා ජීර්ණ වෙච්ච මිනිහෙකුගේ ලෙයින් දෙවියන් පුදන්න එපා. ඒ ලේවලට දෙවියොත් කැමති වෙන එකක් නෑ ඉච්චර. හැබැයි එහෙම නෙමෙයි. හොඳ තරුණ වයසේ පසුවෙන උස මහත ශරීර තියෙන බොහොම පුෂ්ටිමත්ව වැඩුණ තරුණ වයසේ භික්ෂූන් වහන්සේලා 39ක් මේ ළඟ ඉන්නවා. හැබැයි එයින් කෙනෙකුගේ ලෙයින් දෙවියෝ පිදුවොත් නම් දෙවියොත් සතුටුයි. මේ විදිහට කරුණු කියා අර පුජ්‍යලිව ඒ පැත්තට නම්ම ගත්තා. ಗುಣ මකු බවක හැටි. හැබැයි උන් කීවා කමක් නෑ ඒකට අපිත් කැමතියි. හැබැයි ඉන්න තැන පෙන්වන්න ඕනේ. එක්ක ගියා ඉතින්. ගේම් බලහම කවුරුත් නෑ. ඉතින් ඒ වෙලාවේ හොරු අහනවා අපි රවට්ටලා නේද ගෙනාවේ. කොහොම මෙතන කවුරුවත් නෑනේ. ඒ වෙලාවේ සඳහන් කළා අර සංඝයා රැස් කරන උපකරණයක් තියෙනවා. අපේ දැකලා තියෙනවා දැන් පන්සල් වල ගන්ටාර තියෙනවා. සමහර වෙලාව වනගත ආරණ්‍ය සේනාසන වල එහෙම තියෙනවා. අර ඇතුළට හාරපු කොටයක්. ඕකට තව ලොකු ශක්තිමත් ලීයකින් ගහපුවම මහා හඬක් ඈතට පැතිරෙනවා. බුද්ධ වන්දනාවට එන්න, දන් වළඳන්ට එන්න. මේ වගේ නොයෙක් අවස්ථාවන් වලට සංඝයා රැස් වෙනකොට මේ කුටියක් ගානේ ගිහලා අඬ ගන්නෑ. මේක තමයි නාද කරන්නේ. එතකොට දන්නවා දැන් මේ අහවල් වෙලාවයි. ඉතින් මේක නාද කෙරුවොත් අවේලාවක කාට හරි කරදරයක්. ඉතින් අවේලාවේ නාද කළා සියලු දෙනාම එකතු වුණා. ඉතින් බලහම අර පුජ්‍යලයක් ඉන්නවා, තව පිරිසකුත් ඉන්නවා. ඉතින් අර හොරු සඳහන් කළා බිලි පූජාවකට කෙනෙක් ගෙනියන්න ආවේ කියලා. කාගෙන්ද අපි ගැන දැනගත්තේ කිව්වා මේ මිනිසයා කීවේ. දෙයි කරන්න දෙයක් නැහැ. යන්තම් සංසාරයෙන් එතර යන්න නිවන් මඟ පසක් කරගන්න කර්මස්ථාන අරගෙන කැලෑවට ඇවිල්ලා ටික දවසයි. කවුරුවත් තව උසස් ඵලයකට ගිහිල්ලා නැහැ. හැමෝම කැමති සංසාරයෙන් එතර යන්න. නමුත් දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මූණෙන් මූණ බලලා කවුරු හරි දැන් මේකට යන්න ඕනේ. එහෙනම් එක භික්ෂුන් වහන්සේ නමක් සඳහන් කළා ස්වාමීනි මම යන්නම් කියලා. හැබැයි ඊට පස්සේ තව කෙනෙක් කියනවා නෑ මම යන්නම්. ඔහොමම දැන් හැමෝම කියනවා මම යන්නම් කියලා. ඒතර නායක හාමුදුරුවෝ සඳහන් කළා මෙතන ඉන්න වැඩිමහල්ලා මම සියලු දෙනාගේම වගකීම තියෙන්නේ මට. ඔබ වහන්සේලා මේ සංසාරයෙන් එතර වෙන්න කොහොම හරි මම ඔබ වහන්සේලා වෙනුවෙන් මගේ ජීවිතය දෙන්නම් කියලා. ඉතින් ඒකටත් කවුරුත් කැමති නැහැ. මෙන්න මේ වෙලාවේ අර සාමණේරයන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා
ස්වාමීනි කවුරුවත් යන්න ඕනේ නැහැ. අවුරුදු 7යි වයස. මේ ගමනට යන්නේ මම. ඔබ වහන්සේලාගේ කාර්යය කරගන්න. සියලුම හාමුදුරුවෝ විරුද්ධයි. අන්තිමට සඳහන් කළා බුදුරජාණන් වහන්සේ මාව එව්වේ මේ වැඩේට තමයි. එහෙනම් ඔබ වහන්සේලාගේ වැඩේ කරන්න. පිටත් වුණා. හොරු එක්කරගෙන ගිහිල්ලා අර බිලි පූජාවට මිනිසුන් මරණ ගල උඩ තියලා දැන් කඩුවෙන් කොටන්නයි ලැහැත්තිය. නමුත් මේ හාමුදුරුවන්ගේ මූණේ කිසිම බය ජනක ඉරියව්වක්වත් නැහැ. බයක් කියන හැඟීමක්වත් මූණේ නැහැ. ඒ වදකයට පුදුමයි. පළවෙනි පාර කඩුවෙන් පහර දුන්නාම කඩුව දෙකට නැමුණා. ඔහුටත් පුදුමයි. මගේ කඩුව ගලකට කෙටුවත් ගලත් කැපෙන තරම්. නමුත් මේ මොකද්ද වුනේ? නැවත කඩුව දිගෑරලා ආයි කඩුව මුවහත් කරලා දෙවනි පාර පහර දුන්නාම කඩුව මිට ළඟට ඇඹරිලා ගියා. බය වුණා වදකයා. කඩුව වීසි කළා. උන්වහන්සේ ළඟ දන ගහලා වැටුණා. අනේ ස්වාමීනි මම මේ ගල උඩ තියලා කී දෙනෙක් මරලා තියෙනවද? හැමෝම කඩුව දැක දැක මගේ පය පාමුල වැටිලා ජීවිතේ ඉල්ලනවා. නමුත් ඔබ වහන්සේ ළඟ බය තියෙන පාටක්වත් නැහැ. ස්වාමීනි මරණය දිහා බලාගෙන hina වෙන විදිහ මටත් කියලා දෙන්න කිව්වා. අනික් සියලු දෙනාම එකතු වුණා. එහෙනම් ඒ ක්‍රමයේ මම කියලා දෙන්නම් යම් මගෙත් එක්ක කියලා එක ගියා. යන ගමන් අර හාමුදුරුවන්ට කතා කළා මොකද කාගේවත් භාවනාවක් නැහැ. මේ පුංචි දරුවා මරන්න ඇරලා කොහොමද හිත හදාගෙන භාවනා කරන්නේ? කතා කරලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම යම් කාරණාවකට එව්වද ඒ කාරණාව මං කළා. දැන් ඔබ වහන්සේලාට කරදරයක් නැහැ. පුළුවන් නම් කරදරකාරී සංසාරයෙන් එතර යන්න උත්සාහ කරන්න. මම මේ ඇත් එක්ක යනවා. 500 දෙනාම මහාන කළා. බුදුරජාණන් වහන්සේ ගාවට එක්ක ගියා. භාග්‍යතුන් වහන්සේ ඒ අයට කර්මස්ථාන දුන්නා. 500 දෙනාම රහත් වුණා. අවුරුදු 20ක් සම්පූර්ණ වුණාම සංකිච්ඡයන් වහන්සේත් උපසම්පදාව ලැබුවා. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලගෙන ඉසිපතනේ වස් සමාදන් වුණා. අර 500 දෙනත් එක්ක ගියා. ඉසිපතනේ වස් සමාදන් වෙච්චාම ඒ ප්‍රදේශයේ දායක පිරිස් හැමදාම දන් දෙන්න බාරගත්තා. මෙතෙන්ට එනවා තරුණ උපාසක මහත්තයෙක් බණ අහන්න. ඔහුත් දවසක් ඇවිල්ලා දිනපතාම දන් දෙන්න ඕනේ කියලා අවස්ථාවක් ඉල්ලගත්තා. මේ තරුණ උපාසක මහත්මයාගේ ඉන්නවා බොහොම හිතවත් මිත්‍රයෙක්. හැබැයි ඔහු බ්‍රාහ්මණ වංශිකයි. බෞද්ධයෙක් නෙමෙයි. බණ අහන්න ඇවිල්ලා සංකිච්ඡ සාමණේ රහතන් වහන්සේ පිළිබඳව පැහැදිලා ධර්මය ගැන පැහැදිලා හිටියා. එක දවසක් අර මිත්‍රයා කියනවා යාළුවේ මමත් හැමදාම දන් දෙනවා. ඔබත් දානයක් දීපන්කෝ කියලා. සඳහන් කළා ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන්ට දන් දීලා අපිට පුරුදු නැහැ කියලා. ඒ බ්‍රාහ්මණ වංශිකයෝනේ වෙනත් පිරිසක්. ඒලා ඇහුව මේ එහෙනම් මට කෑම වේලක් දෙන්න බැරිද උඹට කියලා. ඔබට නොදී කොහොමද? ආයෙ මතක් කළා එහෙනම් මට දෙන කෑම ටික එක හාමුදුරු කෙනෙකුට දෙන්න කියලා. හා කීවා. පහුවදා උදේම ගෙදර දානි හදලා එක භික්ෂුන් වහන්සේ නමක් එක්කරගෙන ගිහිල්ලා වැළඳෙව්වා. දැන් ඒක හැමදාම කරනවා. දැන් ඒක දැකලා ඒ බ්‍රාහ්මණ තරුණයාගේ මල්ලිත් ඒ පැත්තටම හැරුණා. නංගිත් ඒ පැත්තටම හැරුණා. අම්මයි තාත්තයි නම් කවදාවත් හරවන්න බෑ. ඒගොල්ලෝ හරිම මසුරුයි. ඒ වගේ මිත්‍යා දෘෂ්ටිකයි. මේ බ්‍රාහ්මණ පවුලට සම්බන්ධ තවත් පවුලක දරුවෙක් සංකිච්ඡ සාමණේරයන් වහන්සේ ළඟ මහාන වෙලා ඉන්නවා. ඒත් බණ අහන්න ඇවිල්ලා පැහැදිලාම තමයි මහාන වුනේ.
පස්සේ කාලේ මහාන වෙලා මේ හාමුදුරුවෝ හැමදාම තමන්ගේ ගෙදරට තමයි දානේ වළඳන්න වඩි. දැන් තරුණයි. ඔය කාලේ අර බ්‍රාහ්මණ පවුලේ අර මිත්‍යා දෘෂ්ටික දෙපළ යෝජනාවක් කරනවා අර ස්වාමින් වහන්සේගේ අම්මට හාමුදුරුවන්ට සිවුරු ඇරලා එන්න කියලා අපේ දුවට කසාත බන්දලා දෙමු කියලා. අම්මා ඕකට කැමතියි. ඉතින් හාමුදුරුවන්ටත් ඕක නිතර නිතර කීවා. දැන් හාමුදුරුවන්ටත් පොඩ්ඩක් මහානකම ගැන කලකිරිලා මේ ජීවිතේට ඇල්මක් ඇති වෙලා. දැන් ගුරුවරයා සංකිච්ඡයන් වහන්සේනේ. ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මට නම් ගෙදර යන්න ඕනේ. මට දැන් මහානකම කළා ඇති වගේ. මට ලොකු කලකිරීමක් තියෙනවා කියලා. සංකිච්ඡයන් වහන්සේ සඳහන් කළා කමක් නැහැ. ගෙදර යන්න. හැබැයි මාසයක් ඉඳලා යන්න. හා කිව්වා. නේද මාසෙකින් කොහොමද යන්න ලැබෙනවනේ. මාසෙ ගත වුණාට පස්සේ ඇහුවා. කිව්ව කමක් නැහැ යන්න දෙනවා. තව දවස් 15ක් ඉන්න කියලා. මාසයක් හිටපු එකේ දවස් 15 මොකද්ද කියලා ඒකත් හිටියා. දවස් 15 ඉවර වෙලා ගිහිල්ලා ආයෙත් ඇහුවා. එතකොට මතක් කළා තව දවස් 7ක් ඉඳලා යන්න. දවස් 7ක් හිටියා. හැබැයි රහතන් වහන්සේගේ දැක්ම කොහොමද? මේ අන්තිම දවස් 7 ඇතුලේ අර බ්‍රාහ්මණ පවුලේ ගෙදර කඩා වැටුණා. වැස්සට කඩා වැටුණා. අම්මයි තාත්තයි දරුවෝ 3 දෙනයි බිත්ති වලට යට වෙලා මැරුණා. දැන් ඒයින් ලොකු පුතා තමයි අර තරුණ උපාසක මහත්තයත් එක්ක ගිහිල්ලා බණ අහලා දන් දෙන්න පුරුදු වෙච්ච කෙනා. දනුත් දුන්නා, සිලුත් රැක්කා. මරණයෙන් පස්සේ දෙවියෙක් වෙලා ඉපදුනා. ඒ පාරෙම ගියපු බාල පුතත් දිව්‍ය ලෝකයකම ඉපදුනා. සහෝදරයින් දෙදෙනාගේ පාරෙම ගියපු සහෝදරියත් දෙව්ලොවම ඉපදුනා. මිත්‍යා දෘෂ්ටිකව මසුරුකමින් දන් නොදී හිටපු මව්පියෝ දෙන්න ප්‍රේතයෝ වෙලා ඉපදුනා. දැන් දවස් 7 ගෙවිලා හාමුදුරුවෝ ඇවිල්ලා ඇහුවා ස්වාමීනි දැන් නම් දවස් 7 ඉවරයි. දැන් මම යන්නද කියලා. දැන් උන්වහන්සේට විවාහ කරලා දෙන්න හිටපු තරුණිය තමයි අර ගෙදරදි මැරුණේ. දැන් එයත් දිව්‍ය ලෝකේ. සංකිච්ඡයන් වහන්සේ සඳහන් කළා හොඳයි එහෙනම් යන්න. මමත් එනවා යන්න. දැන් දෙන්නම ඉසිපතනේ විහාරයේ පිටිපස්සේ දොරටුවෙන් පිට වෙලා ඒ පැත්තේ තිබිච්ච මාර්ගයෙන් දැන් මාර්ගයේ දිගේ ඉස්සරහට යනවා. දැන් සංකිච්ඡයන් වහන්සේ දන්නවා අර කට්ටිය මැරිලා කොහෙද ඉපදිලා ඉන්නේ කියලා. මේ පාරේ යන ගමන් මේ පාරෙම අරගොල්ලෝ දකින්නවා. දැකලා උන්වහන්සේ අදිෂ්ඨානයක් කරනවා මට පේන දේ මේ සාමණේරයන්ට පේන්න ඕනේ කියලා. ආන් ඒ 이르දියෙන් අර දෙවියෝ 3 දෙනත් ප්‍රේතයෝ දෙන්නත් දකින්නවා. සාමණේර දකින්නවද කවුරු හරි? එහෙමයි. ඒ ප්‍රේත දෙපළත් එක්ක කතා කරන්න කියලා එව්වා. ඊට පස්සේ ගිහිල්ලා කතා කළා. කතා කරලා අහන්න කිව්වා අර ඉස්සරහම සුදුම සුදු පාට ඇතෙකුගේ පිටේ යන්නේ කවුද කියලා. සාමණේරයන් වහන්සේ එහෙම ඇහුවා. ඒ වෙලාවේ ප්‍රේතයෝ කියනවා ස්වාමීනි ඒ අපේ ලොකු පුතා. ලොකු පුතා තමන්ගේ කල්යාණ මිත්‍රයෙක් එක්ක ගිහිල්ලා බණ අහලා පැහැදිලා දන් දීලා සිල් රැකලා මැරිලා ගිහින් දෙවියෙක් වෙලා ඉපදුනා. සාමණේරයන් වහන්සේ තාම දන්නේ නැහැ මේ කවුද කියලා. එතකොට දෙවෙනි පුතා යනවා අස්සුව වෙලඹුන් 4 දෙනෙක් යොදාපු රථයක. ඒ කවුද කියලා ඇහුවා. ස්වාමීනි ඒ අපේ දෙවෙනි පුතා. අර දිව්‍ය කුමාරිකාව ලස්සන දිව්‍ය විමානයක් ඇතුලේ තමයි ඉන්නේ. ඉතාම ලස්සන රූපයක්. තැනක යනකොට ඒ විමානෙන් තමයි යන්නේ. ඒ කවුද? ස්වාමීනි ඒ අපේ දුව. ඊට පස්සේ උන්වහන්සේ අහනවා දැන් ඔබ දෙපළ പ്രേත ලෝකේ ඉපදිලා මොනවද කන්නේ? ඊට පස්සේ කියනවා
කණ්ඩ දෙයක් නෑ ස්වාමීනි. මේ දෙන්නගේ මතේ තියෙන පොළු කෑලි දෙකක්. ප්‍රේතයා ප්‍රේතියට හයියෙන් ගහනවා පාරක්. ගහපුවම කලගෙඩියක් වගේ ගෙඩියක් එනවා. මොහොතින් ඒක පැසවල පුපුරනවා. පුපුරලා ලේයි සැරවයි කලවමේ වැක්කිරෙනවා. ප්‍රේතයා දූවගෙන ගිහලා කට තියාගෙන බොනවා. ඊට පස්සේ ප්‍රේතිය ප්‍රේතයාටත් පාරක් ගහනවා. ප්‍රේතයාගෙත් අර වගේම ගෙඩියක් ඇවිල්ලා පැසවල පුපුරලා වැක්කිරෙනවා. ප්‍රේතිය ඒක බොනවා. කියනවා ස්වාමීනි මේ කුණු වෙච්ච ලේ සැරව තමයි අපි දෙන්න බොන්නේ. කැමැත්තෙන් බොනවා නෙමෙයි. කරන්න දෙයක් නැති හින්දා බොනවා. අන්තිමට කියනවා ස්වාමීනි අපි දෙන්න වෙන කවුරුවත් නෙමෙයි. ඔබ වහන්සේගෙම නැන්දයි මාමයි. ආන් ඒ කාරණාව කිව්වට පස්සේ මහා සංවේගයක් ඇති වුණා. සංවේගයක් ඇති වෙලා හැරුණා තමන්ගේ ආචාර්යවරයා පැත්තට. සංකිච්ඡයන් වහන්සේට මහපාර මැද්දේ දන ගහලා වැඳලා උන්වහන්සේ කියනවා ස්වාමීනි යම් සත්පුරුෂයෙක් තවත් කෙනෙක් මේ සංසාරයෙන් බේරගන්න වීරිය වඩනවද උත්සාහ කරනවද ඔබ වහන්සේ මං වෙනුවෙන් ඒ උත්සාහය කළා. යම් කෙනෙක් යමෙකුට අනුකම්පා කරනවද ස්වාමීනි ඔබ වහන්සේ ඒ අනුකම්පාව මට කළා. ස්වාමීනි වැටෙන්න ගියේ මහා ප්‍රපාතයකට. නමුත් ඔබ වහන්සේ ඒ ප්‍රපාතයෙන් මාව ගොඩ ගත්තා. කියන කාරණාව උන්වහන්සේට සඳහන් කරලා ස්වාමීනි මට වහාම මේ සංසාරයෙන් එතර වෙන්න ඕනේ. මේ සංසාරේ මේ තරම් දුකයි. මව මේ සංසාරයෙන් එතර කරන්න. කර්මස්ථානයක් ලැබලා දුන්නා. උන්වහන්සේ කර්මස්ථානයට අනුව භාවනා කළා. නොබෝ දවසකින්ම උන්වහන්සේට කෙලෙස් නසන්න පුළුවන් වුණා. ඒ සසර ගැන මනාව දැක්කා. බුදුරජාණන් වහන්සේ ගාවට සංකිච්ඡයන් වහන්සේ උන්වහන්සේත් එක් කරගෙන ගිහිල්ලා මේ කාරණාව ඔක්කොම භාග්‍යතුන් වහන්සේට මතක් කළා. ආන් ඒ කාරණාව අර්ථෝත්පත්ති කරගෙන අපේ බුදුරජාණන් වහන්සේ රැස් වෙලා හිටපු පිරිසට අපූර්ව ධර්ම දේශනාවක් කළා. එතකොට පින්නතුනි මේ නාග පේත වත්වයේදී අපිට පැහැදිලි කරන්නේ මේ සංසාරේ හැටි. දැන් ඒ බ්‍රාහ්මණ දෙපළ මැරිලා ගිහිල්ලා ප්‍රේතයෝ වෙලා ඉපදුනා. නිතර නිතර බණ අහන අය හැටියට අපේ අය දැන් අහලා හොඳට පුරුදු ඇති. අපිත් දවසක අනිවාර්යෙන් මැරෙනවනේ. මැරුණාම අපි අනිවාර්යෙන් ආයෙ උපදිනවා. කවුද දන්නේ කොහෙද උපදින්නේ කියලා. නමුත් මැරෙන්න කලින් සතර අපායේ නම් උපදින්නේ නැහැ කියලා විශ්වාසයක් තියාගන්න. මේ ජීවිතෙන් කටයුතු කරනවා නම් අපි කොහොමද කටයුතු කරන්න ඕනේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කෙනෙක් උපදින තැන තීරණය කරන්නේ සීලය. සීලය තමයි උපදින තැන තීරණය කරන්නේ. ඉපදුන කෙනාට ලැබෙන්න ඕනේ දේවල් තීරණය කරන්නේ දානය. එතකොට දැන් අර പ്രേත දෙපළ බ්‍රාහ්මණ කාලේ දන් දුන්නෙත් නැහැ, සිල් රැක්කෙත් නැහැ. പ്രേතයෝ වෙලා ඉපදිලා දැන් പ്രേත අපායේ අනන්ත දහදුක් විඳිනවා. නමුත් සත්පුරුෂයෙක් මුණ ගැහිලා ඒ සත්පුරුෂයාට කීකරු වෙලා තුනුරුවන් විශ්වාස කරගෙන සිල් ගුණ රැකගෙන දන් දීපු අය සුගතියේ ඉපදිලා කල්යාණ මිත්‍ර ආචාර්යවරයෙකුගේ වචනයකට ඇහුම්කන් දීලා උන්වහන්සේට 90 මාසයක් ඉඳලා යන්න කීවා. කීකරු වුණා. අර්ධ මාසයක් ඉඳලා යන්න කීවා. කීකරු වුණා. 7 දවසක් ඉඳලා යන්න කීවා. කීකරු වුණා. ආන් ඒ කීකරු වීමේ ප්‍රතිඵලයක් හැටියට උන්වහන්සේ සංසාරයෙන් එතරටම ගියා. මේ කතාවෙන් පැහැදිලි කරන්න හැදුවේ ධර්ම ශ්‍රවණය කරන අපේ පින්නතුණු දේශනාව කරන මමත් අපි හැමෝම දවසක මැරෙනවා. නමුත් අපි කවුරුවත් ගැන ළඟ විශ්වාසයක් නැහැ අපි කොහෙද ඊළඟට උපදින්නේ කියලා. අපි කවදාවත් හිතනවද
අපි මැස්සෙක් වෙලා ඉපදෙයි කියලා. අපි කූඹියෙක් වෙලා ඉපදෙයි කියලා. කුරුමිනියෙක් වෙලා, කෝඳුරුවෙක් වෙලා, මදුරුවෙක් වෙලා, එහෙම නැත්නම් කුණු කානුවක ඉන්න පණුවෙක් වෙලා ඉපදෙයි කියන විශ්වාසයක් කවදාවත් කාටවත් තියනවද? අපි කවදාවත් මෙහෙම හිතන්නේ නැහැ. නමුත් අපේ පින්නතුන්ද අහලා ඇති බුදුරජාණන් වහන්සේගේ කාලේ එදා රටේ හිටපු ප්‍රධාන ආර්ථික විශේෂඥයා තෝදෙය කියන බ්‍රාහ්මණයා. රටට හිටපු විශේෂ පුද්ගලයෙක් තෝදෙය බ්‍රාහ්මණයා. නමුත් මැරිලා සුනකෙක් වෙලා ඉපදුනේ. රටක විශේෂ පුද්ගලයෙක් මැරිලා උපදින්නේ සුනකෙක් වෙලා. මං හිතන්නේ අස්සක ජාතකයත් අපේ අය අහලා ඇති. අස්සක රජුරුවන්ගේ බිරිඳ මනුස්ස රූපය ඉක්මවපු කෙනෙක්. හැබැයි දිව්‍ය රූපයට සමාන නැහැ කියලාම කියලා තියෙනවා. ශරීරයෙන් රැස් විහිදෙනවා. නමුත් අකාලේ මැරුණා. මැරිලා ඉපදුනේ ගොමගොඩක කුරුමිනියෙක් වෙලා. අර තරම් ලස්සන රූපයක් තිබ්බ කෙනා. ඉතින් අස්සක රජුරුව වලලන්න කැමතිත් නෑ. පස්සේ අපේ මහා බෝසතාණන් වහන්සේ ඒ කාලේ පාරමී පුරන කාලේ. රජුරුව දවස් 7ක් නොකා නොබී අඬනවා. රජුරුව ගෙන්නලා දුක තුනී කරන්න ඕන නිසා ඇහුවා උපරි දේවිය ගෙන්නලා දෙන්නද කියලා. හා කීවා. දන්නවද ඉන්න තැන කියලා අහපම නෑ කිව්වා. මහ ඍෂිවරයා සඳහන් කළා ගොමගොඩක කුරුමිනිය කියලා. පිළිගන්න බෑ කිව්වා. ඍෂිවරයාගේ ආනුභාවයෙන් ගෙන්නුවා. කුරුමිනියෝ දෙන්නෙක් ආවා. උපරි දේවිය පෙන්නලා සඳහන් කළා මේ තමයි උපරි. රජුරු කිව්වා රැස් විහිදි විහිදි මාලිගාවේ සැප විඳ විඳ ජීවත් වෙච්ච මගේ බිරිඳ අද කොහොමද මෙහෙම වෙන්නේ කියලා. කතා කරවන්නද කිව්වා. මනුස්ස භාෂාවෙන්ම කතා කරන්න ඉරදියක් පාලා. කුරුමිනියගෙන් අහනවා මේ උයන මතකද? ඇය කියනවා මතකයි. මේක අස්සක රජුරුවන්ගේ උයන. මමයි මගේ රජුරුව එදා මේ උයනේ ඇවිද්දේ නැති තැනක් නෑ. අපි මේ උයනේ විනෝද වෙච්චි නැති තැනක් නෑ. අස්සක රජුරුව මතකද? අස්සක රජුරුවන්ට ඒ කාලේ හුඟාක් ලෙන්ගතුද? ඒ කාලේ පුදුම ලෙන්ගතුකමක් අපි දෙන්න අතර තිබ්බේ. තවත් ඒ ලෙන්ගතුකම තියෙනවද කියලා ඇහුවා. නෑ ස්වාමීනි. දැන් මම අස්සක රජුරුවන්ට ලෙන්ගතු නෑ. දැන් මට ස්වාමියෙක් ඉන්නවා. කුරුමිනියට කියනවා මේ තමයි මගේ ස්වාමියා. දැන් මම ලෙන්ගතු ඔහුට. මට දැන් ඕනනම් අස්සක රජුරුවන්ගේ ලේ අරගෙන මගේ කුරුමිනි ස්වාමියාගේ පාද සෝදන්නත් පුළුවන් කියලා. ආන් ඒ කතාව ඇහිච්ච ගමන්ම රජුරුව කීවා වහාම අර දේහය ගෙනහිල්ලා වල්ලන්න කියලා. ඒ එදා හැටි. මේ මෙදා හැටි. මේක තමයි සංසාරේ හැටි. අද අපි මෙහෙම හිටියට හෙට අසූචි ගොඩක් උඩ ඉහෙඳ මැස්සෙක් වෙන්න පුළුවන්. කර්මය ඊටාම සියුම් තැන විපාක දෙනවා. මේ ජීවිතයේ ඔබත් මමත් යම් වරදක් කරනවද? පින්නතුනි ඒ වරද මේ සංසාරේ දවසක අනිවාර්යයෙන්ම විඳින්නම වෙනවා. ප්‍රාණඝාතයක් වේවා, හොරකමක් වේවා, මොකක් හරි ස්ත්‍රී දූෂණයක් වේවා, මුසාවක් වේවා, රාරක්කු පානයක් වේවා. මතු සංසාරේ ප්‍රතිවිපාකයේ බලාපොරොත්තු නම් ඒ ප්‍රතිවිපාකයට කැමති නම් පස්පව් දස කුසල් කළාට කමක් නැහැ. හැබැයි හැම එකකම කර්මය මේ සංසාරේ පිටිපස්සෙන් අනිවාර්යයෙන් වෙනවා. ඊටාම සියුම් කර්මයේ පවා එනවා. අපි අහලා ඇති මණ්ඩබ්බි තාපසතුමාගේ කතාව. මණ්ඩබ්බි තාපසතුමා උල තියෙනවා. උල තියන්න ගියහම ඉස්සරලාම උල තියන්නේ කිහිරි උලක. උල බහින්නේ නැහැ. ඊළඟට උල තියෙන කොහොඹ උලක. උල බහින්නේ නැහැ. ඊට පස්සේ උල තියෙන යකඩ උලක. ඒක බහින්නෙත් නැහැ.
මණ්ඩබ්‍ය තාපසතුමා කල්පනා කළා උල් 3ක ඉන්දෙව්වා. එකක්වත් ඇතුළට බහින්නේ. නමුත් මේගොල්ලෝ මාව උල තියෙන අදහස අත්හැරලත් නැහැ. මගේ සංසාරේ මොකක් හරි කර්මයක්ද? බලහම අතීත කර්මයක් ජාති ස්මරණ ඥානයෙන් වැටුණා. අතීතේ තාත්තා වඩු බාස් කෙනෙක්. තාත්තා කොබෝ නීල ලීයක් රහින වෙලාවේ ඒකෙන් ගැලවිච්ච කෙන්දක් අරගෙන මැස්සෙක් අල්ලලා උල තිබ්බා. අර ඇතුළට ගියපු උල් කෑල්ල මැස්සගේ ඇතුළේ කැඩුනා. මැස්සට ඒකේ හානියක් වුණේ නැහැ. මැස්සා ජීවිත කාලෙම ජීවත් වෙලා මැරුණා. මැස්සගේ ආයු කාලේ ඉඳලා මැස්සා මැරුණා. හැබැයි උල ඇතුළේ තිබ්බ නිසා නෙමෙයි මැරුණේ. මණ්ඩබ්‍ය තාපසතුමා සඳහන් කළා උඹලට මං උල තියන්න ඕන නම් කොබෝ නීල උලක් ගෙනල්ලා උල තියන්න කියලා. කොබෝ නීල උලේ උල තියහම උල ටික ටික ඇතුළට යනවා. පස්සේ ඉතින් රජ්ජුරුව ඇවිල්ලා කරුණු කාරණා දැනගෙන තාපසතුමා බේරගන්න ඕනේ කියලා ගලවනවා. රජ්ජුරුවමයි නියම කළේ උල තියන්න කියලා. විමසුවේ නෑ මොකද්ද හේතුව කියලා. පස්සේ ඇවිල්ලා ගලවන්න කියනවා. ගැලෙව්වට උල ගැලවෙන්නේ නෑ. ඊට පස්සේ තාපසතුමාම කියනවා මහරජ මේ ලී අයින් කරන්න ඕන නම් මගේ හැම ගාවින්ම මේක කපන්න. නැතුව නම් ගලවන්න බෑ කියලා. ලීය කැපුවා. මුළු ජීවිත කාලෙම අර උල ඇඟ ඇතුළේ. ඒ නිසා ආනි මණ්ඩබ්‍ය කියලා ප්‍රසිද්ධ වුණා. එතකොට මොකක්ද හේතුව? මැස්සා උල තියපු නිසා තමන්ටත් උල උඩ ඉන්න සිද්ධ වුණා. උල ඇතුලේ කැඩුනා. තමන්ගෙත් උල ඇතුලේ කැපුවා. මැස්සා මැරුණේ උල හින්දා නෙමෙයි. තාපසතුමා ජීවිතෙන් සමුගන්නෙත් ඒ උල නිසා නෙමෙයි. නමුත් ජීවිත කාලෙම උල් කැල්ල ඇතුලේ. අපේ ශාසනයේ හිටිය උත්තර කියලා සාමණේර කෙනෙක්. සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක්. ඒත් ඇමතිවරයෙක් කොහොඹ උලක උල තියන්න කියනවා. පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වඩිනවා. උල උඩ ඉන්නකොටම ධර්ම දේශනා කරනවා. උල උඩම සෝවාන් වෙනවා. නමුත් ඇයි උල තිබ්බේ? සංසාරික භවයක කොහොම නැට්ටක් අරගෙන මැස්සේ කුල තියලා. ඒ කර්ම විපාක දෙන්නේ. ඒ නිසා කොහොඹ ලීයේම උල තියන්නේ. හැබැයි තවත් හේතුවක් කියනවා. තමන්ගේ අම්මට බැනලා තියෙනවා. පුළුවන් වෙච්ච දවසක උඹ උල තියනවා කියලා. මේ කර්ම දෙකම බලපෑවා කියලා කියනවා. අම්මට කියන වචනයත් සුළුපටු නෑ. අම්මට තාත්තට කියන වචනත් මේ සංසාරේ අපිට අති දීර්ඝ කාලයක් විපාක දෙනවා. සැලකිලි සත්කාරත් එහෙමයි. නොසැලකිල්ල වද හිංසාව ඒකත් එහෙමයි. අබුද්ධෝත්පාද කාලෙක සක්‍ර දේවේන්ද්‍ර වෙන්න පාරමිතා පුරපු මගමානවකතුමා පාරමිතා 7ක් පුරනවා සක් දෙවිඳු වෙන්න. එයින් එක පාරමිතාවක් දිවි හිමියෙන් මව්පියන්ට සලකනවා කියන එක. මව්පියෝ මේ ලෝකේ තරම් උත්තරීතර වස්තුවක්. මව්පියන් පිළිබඳව කියන වචනයත් පිළිපදින වැරදි ක්‍රමයක් සංසාරේ අනිවාර්යයෙන්ම අපිට විපාක දෙනවා. ඒකේ තරම්ම භයානක කාර්යයක්. නමුත් මේ උතුම් මනුස්ස ජීවිතය අපිට ලැබිලා තියෙන වෙලාව බුද්ධෝත්පාද ශනේක මනුස්ස ජීවිතය ලැබිලා තියෙන වෙලාව මේ සංසාරේ කොයි තරම් උපදින්න ඇද්ද බුද්ධෝත්පාද නැති කාලවල. සීලයක් ගුණයක් දන්නේ පින්කමක් කරන හැටි දන්නේ දානයක් මානයක් දීලා නැහැ දෙන්න දන්නේ නැහැ. එහෙම සසර ඉපදිලා අපි කොයිතරම් පව් කරලා සතර පායවල දුක් විඳින්නේ නැද්ද? මොන තරම් කලාතුරකින්ද බුද්ධෝත්පාද කාලයක ඉපදෙන්න ලැබෙන්නේ? බුද්ධෝත්පාද කාලයක නමුත් මනුස්ස වුණාට වැඩක් නැහැ. සම්මා දිට්ඨිය නැත්තම්. ඒතකොට සම්මා දිට්ඨියත් ඇතුවම උපදින්න ලැබෙනකොට ඒක මොනතරම් වාසනාවන්ත කාලයක්ද? ආගේ නිසා පින්නතුනි අපිට මේ වාග්ය ලැබිලා තියෙන වෙලාව. අපේ පින්නතුන් අහලා තියෙනවා ගංගාරෝහණ පූජාව ගැන මම හිතන්නේ.
අපේ බුදුරජාණන් වහන්සේට දෙවියොයි නාගයොයි මිනිස්සුයි මේ තුන් පිරිසම එකතු වෙලා මහා උපහාර පූජාවක් දක්වනවා. විශාලා මහනුවර රතන සූත්‍රයේ දේශනා කරලා ආපහු වඩිනකොට. විශාලාවට වඩිනකොට බිම්බිසාර රජුරුව මල් පාවඩයක් දැම්ම. ඒ පාවාඩි මල් තිබුණ කියලා සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ දන මඩල දක්වා. අඩිය තියෙනකොට දණ්හිය ගාවට මල්. මල් අතුරපු පාර සම්පූර්ණ උදුළු ගාලා වලවල් වහලා කඳු ගැට තුනී කරලා සුදෝසුදු වැලි අතුරලා තියෙන ඒ මත තමයි මල් අතුරන්නේ. විශාලාවට වඩිනකොට යොදුන් 5ක් මාර්ගයේ එහෙමයි. ගඟෙන් එහා පැත්තේ යොදුන් 3ක් විශාලාවට එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහළින් බිම්බිසාර රජු කුඩ 2ක් ඉහෙළුවා. ඊට වඩා ලොකු පූජාවක් කරන්න ඕනේ කියලා ලිච්ඡවීන් කුඩ 4ක් ඉහෙළුවා. ආපහු වෙනකොට මහ පොළොවේ ඉඳලා අකනිටා බඹලෝ දක්වා කුඩ ඉහෙළුවා. අකනිටා බඹලෝ දක්වා මල්වැල් කොඩි දජ පතාක අහස පුරාම දෙවියෝ හිටවලා. විස්තර කරන්න අති දීර්ඝ කාලයක් සාකච්ඡා කළ යුතු. ඉතා විචිත්‍ර විස්තරයක් ගංගාරෝහණ පූජාව කියලා කියන්නේ. මහ ජනතාව කොයිතරම් රැස් වුණාද ප්‍රමාණය දක්වන්න අමාරු තරම්. යමක මහා පාටිහාරිය, දේවාරෝහණ පූජාව, ගංගාරෝහණ පූජාව. මේ අවස්ථා තුනේදී තමයි මේ බුද්ධ ශාසනයේ මහා සන්නිපාත සිද්ධ වෙච්ච අවස්ථා. එයින් එකක් ගංගාරෝහණ පූජාව. ඒ තරම් අසිරිමත් පූජාවකින් භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න දෙවියොයි මිනිස්සුයි නාගයොයි තුන්ගොල්ලම මේ සංසාරේ මොන තරම් පින් කරන්න ඇද්ද කියලා භික්ෂුන් වහන්සේලා පහුවදා සාකච්ඡා. බුදුරජාණන් වහන්සේ වැඩ ලැබුවා මහණෙනි මොනවද කතා කර කර හිටියේ? ස්වාමීනි ඊයේ සිද්ධ වුණ ආශ්චර්ය ගැන. මොන තරම්නම් බෝසත් කාලේ පින් කළාද ස්වාමීනි ඒ තරම් ආශ්චර්යමත් උපහාරයක් ලබන්න. සඳහන් කළා මහණෙනි මම කරපු චූටි පින්කමක අතිරේක ඵලය වෙයි තිබ්බේ. චූටි පින්කමක අතිරේක ඵලය. හැමෝටම පුදුමයි මොකද්ද මේ චූටි පින්කම? නමුත් ඒකෙත් අතිරේක ඵලය. සඳහන් කළා පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ. චෛත්‍යයේ මළුවේ තිබිච්ච තනකොළ ටික මම ගැලෙව්වා. ගඟෙන් වැලි ගෙනල්ලා මළුවේ වැලි ඇතුරුවා. කෙන්ඩියෙන් පැන් ගෙනල්ලා මළුවට පැන් ඉස්සා. කැලෙන් මල් කඩාගෙන ඇවිල්ලා චෛත්‍යයට පූජා කළා. මගේ කුඩේ කොත් කැරල්ලට උඩින් හිටෙව්වා චෛත්‍යයට හෙවන වැටෙන්න. මගේ උතුරු සළුව හොදලා චෛත්‍ය ළඟ කොඩියක් කැටියට තිබ්බා. වනමල් පූජා කරපු නිසායි දන මඩල දක්වා මල් පාවඩ දෙන්නේ. සුදුවැලි අතුරපු නිසායි යොදුන් 8ක් මාර්ගයේ සුදුවැලි වලින් සැරසුවේ. වැලි උඩට පැන් ඉහපු නිසායි විශාලාවට වඩිනකොට ධාරානිපාත පොකුරු වෙහි වැස්සේ. චෛත්‍යයේ කුඩේ ඉහළපු නිසායි අකනිටා බඹලෝ දක්වා කුඩ ඉහළුවේ. කොත් කැරැල්ල ළඟ උතුරු සළුව කොඩියක් කරපු නිසායි අකනිටා බඹලෝ දක්වා දජපතා කරගුණේ. සඳහන් කළා මම කරපු පූජාවේ අතිරේක ඵලය. එතකොට පින්නතුනි ඒ පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේට පූජා කරලා මේක ලෞතර භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ සරුවඥ ධාතුන් වහන්සේලා දරාගත්ත සෑයවල් බැලූ අතේ මේ රටේ පිරීලා. අපේ රටේ හුඟක් ව්‍යසන කරදර වලින් අඩු රටක්. ස්වාභාවික විපත් වලින් අපි හුඟක් රැකවරණේ තියෙන රටක්. නමුත් මිනිස්සු කරන අපරාධත් එක්ක දෙවියන්ගේ අකමැත්තත් එක්ක අපිට එන්න තියෙන කරදර නම් මං හිතන්නේ බොහොමයි. මහ පොළොව හොලවලා අපට හානි නොකරන්න ප්‍රධාන හේතුව මහ පොළොවෙන් පටන් අරගෙන අහස් කුස දක්වා සුදෝසුදුවට නැගිච්ච භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දරාගත්ත සෑයවල් මේ රටේ හැම තැනම තියෙනවා. හෙලවුණොත් ඒ සියල්ලත් හෙලවෙනවා. ඒ ආශ්‍රේ අනුකම්පාව නිසා අපි තව ඉන්නවා. නමුත් මෙවන් සෑයක් ළඟ
වතක් පිළිවෙතක් කරන්න අවස්ථාවක් යොදාගෙන මොන තරම් පින් සිද්ධ කරගන්න පුළුවන් කාලයකද අපි මේ ඉන්නේ. නමුත් අපි මේ දේවල් වලින් ප්‍රයෝජන ගන්නවා හරි අඩුයි. අපි මේ ලෝකේ වැරදි කළා නම් වැඩියෙන්ම වැරදි කළේ බුදුරජාණන් වහන්සේට. නමුත් ලැජ්ජ නැතුව අපි ගිහිල්ලා පස්සේ සමාවත් ඉල්ලනවා. අපි අර සමහර කට්ටියට කරදර කරලා ඒ කට්ටිය දන්නේ නැහැ මේ කරදර කරන්නේ කවුද කියලා. අපි පස්සේ එයත් එක්කම ගිහිලා බොහොම හොඳට වැඩ කරනවා. නමුත් යටින් ඒ පුජ්‍යලයා වට්ටන්න කරන්න පුළුවන් ඔක්කොම කරනවා. නමුත් අර පුජ්‍යලයා දන්නේ නැහනේ. නමුත් අපි කරන දේවල් ඔක්කොම බුදුරජාණන් වහන්සේ දන්නවා. පොරොන්දු වෙනවා ස්වාමීනි. අතීත සසර පටන් මේ මොහොත දක්වාම කරපු වැරදි වලට සමා වෙන්න. අය වැරදි කරන්නේ නැහැ කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ හොඳ ආකාරවම දන්නවා. ඉස්සරහටත් මේ පුජ්‍යලයා කොච්චර වැරදි කරනවද කියලා. බුදුරජාණන් වහන්සේ අපිට යමක් කරන්න එපා කීවනම් අපි නැවත ඒක උල්ලංඝනය කරනවා නම් කීකරු නැතිකමනේ. ඉතින් ඒකට හිතලා බලන්නකෝ අපි වැඩියෙන්ම කීකරු නැත්තේ බුදුරජාණන් වහන්සේටනේ. එපා කියපු දේවල් කොච්චරද? අඩුතරමේ තාම පන්සිල්වත් හරියට රකින්න අපිට බැරි නම් අපි තාමත් අකීකරුයි. ආර්යයන්ට අකීකරු වෙච්ච නිසා සංසාරේ මෙච්චර ඈත ආවා. ඉමක් කොමක් නැති සංසාරේ තව යන්න තියෙනවා. කරපු හැම කර්මයකටම විපාක විඳින්න තියෙනවා නම් අතීතයේ මහා දඬුවම් රාශියකට අපි මේ වෙනකොටත් උරුමකම් කියනවා. අද මෙහෙම හිටියට. ඒ කියන්නේ දඬුවම් නියම වෙච්ච අපරාධකාරයෝ පිරිසක් අපි. ඒකට තව තවත් අකුසල් එකතු කරලා ඒ දඬුවම 3-4 ගුණයකින් වර්ධනය කරගන්නේ නැතුව උත්සාහ කරන්න ඕනේ බුද්ධෝත්පාද ශනේක වහ කුසල් කරලා අකුසලයේ තල්ලු කරලා සුගතියෙන් සුගතියට ගිහිල්ලා අකුසල විපාකයේ එන්න කලින් පිනෙන් පෝෂණය වෙලා මේ සංසාරයෙන් ඈතර යන වැඩපිළිවෙල හදාගන්න. ඒ සඳහා තියෙන හොඳම කාලයයි මේ තියෙන්නේ. ඒ නිසා පින්නතුනි අපි උත්සාහ කරමු. සංසාරය අතිශයින් භයානකයි. අපි පිළිගත්තත් නැතත් ඕක තමයි සසර කතාව. ආන් ඒක හින්දා අපිත් දවසක මැරිලා ඒ අඳුරු අගාධ වලට වැටෙන්නම සිද්ධ වෙන නිසා වහ එයින් අත මිදීම උදෙසා සීලයෙන් ගුණයෙන් ජීවිතේ පුරවගෙන භාග්‍යතුන් වහන්සේගේ කීකරු ශ්‍රාවකෙක් හැටියට මේ සංසාරයෙන් සමුගන්න ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව සියලු දෙනාටම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා නාත්තණ්ඩී පදිංචි කොළඹ අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ලෙස සේවය කරන එස්.එම්. ලක්ෂ්මී කුමාරී මහත්මිය විසින් උතුම් අරමුණු හැටියට සිහිපත් කරනවා මෙම ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ ලක්ෂ්මී කුමාරී මහත්මියගේ 53 වෙනි උපන්දිනය නිමිති කරගෙන එතුමියට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නයි. ලක්ෂ්මී මෑණියන්ගේ ජන්මදිනයේ යෙදිලා තියෙන 2021 12 වෙනි මාසයේ 7 වෙනි දිනට බව සිහිපත් කරලා තියෙනවා. අපි විසින් ධර්ම දේශනා කළ රැස් කරගත්ත උතුම් ධර්ම දානානිසංසයත් ලක්ෂ්මී මෑණියන්ට අනුමෝදන් වේවා. නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ සැලසේවා. තවත් මහා ශාසනික මෙහෙවරක් මේ ජීවිතය තුළ සිද්ධ කරලා වහවහා සංසාර ගමන කෙටි කරගන්න කටයුතු කරන්න තුනුරුවන්ගේ ආශිර්වාදයත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මීට වසර 38කට පෙර මියගිය තම පියාණන් වන ටී.එස්. සමරසිංහ මහත්මයාටද මීට වසර 8කට පෙර මියගිය තම මෑණියන් වන පාඨශාලාචාරිණී කුසුමා අධිකාරී මහත්මියටද මීට වසර 10කට පෙර මියගිය ජයන්ත උපාලි සමරසිංහ තම සහෝදරයාටද තම ස්වාමි පුරුෂයාගේ පියාණන් වන ඊ.එම්. ජයසුන්දර මහත්මයාටද පින් අනුමෝදන් කරනු ලබන බව සිහිපත් කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා. නිරංජන බණ්ඩාර ජයසුන්දර පුතණුවන්ටත්
ශෂිනී ප්‍රභාග්‍යා ජයසුන්දර දියණියටත් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කර ගැනීමට රත්නත්‍රී ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන බව සිහිපත් කරමින් දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරෝ වැඩ සිටි දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ වර්තමාන සභාපති ශ්‍රී සම්බෝධි විහාරාධිපති ගරු අවසරයි බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේටත් අද මෙම අවස්ථාවට සම්බන්ධ වී සිටින සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් කරනවා වගේම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් පින් කැමැති සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලක්ෂ්මී කුමාරි මෑණියන් විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන වහවහා සසරින් එතර වෙන්න මේ කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ